පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි සම්මා දිට්ඨිය තරම් උත්පාදනය කරගත යුතු වෙනත් දෙයක් නැති තරම් මිච්ඡා දිට්ඨිය නිසා මිච්ඡා දිට්ඨි සමාදානයේ නිසා සත්වයා හැම කල්හි දුකටපත් වෙනවා. ඉතින් ඒ නිසාමයි සම්මා දිට්ඨියෙහි වැදගත්කමක් තියෙන්නේ. සම්මා දිට්ඨිය කෙසේ උත්පාදනය කරගත යුතුද යන්න පිළිබඳව නොඑක් දහම් පර්යායන් ඔස්සේ සිදු කරපු ඊටමත් වටිනා දේශනාවක් විදිහට අපිට සම්මා දිට්ඨි සූත්‍රය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ ණය ක්‍රමය අනුව යමින් මහා සරියුත් තෙරුන් වහන්සේ විසින් ඒ සම්මා දිට්ඨිය පිළිබඳව කරන ලද අර්ථ විග්‍රහය අපිට ඊටම වැදගත්. ශ්‍රාවක භාෂිතයක් ලෙස දකින්නට පුළුවන්කම තිබෙන මෙම සම්මා දිට්ඨි සූත්‍රය සම්මා දිට්ඨිය උත්පාදනය කිරීම පිණිස හේතු වන ඊටමත් වටිනා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවෙහි සම්මා දිට්ඨිය උත්පාදනය සඳහා හේතු වන දහම් පර්යායන් එකින් එකගෙන අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. පසුගිය දේශනාව විදිහට අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අපි සාකච්ඡා කළා. එහිදී දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව අපි වැඩි ප්‍රමුඛතාවයක් දෙමින් දුක පිළිබඳව කතා කළා. ඒ වගේම සමුදය සහ නිරෝධය මාර්ගය පිළිබඳවත් අපි එතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්නට යෙදුනා යම් පමණකට හෝ. අද දවසේදී අපිට ඊළඟ දහම් පර්යාය විදිහට දකින්නට තිබෙන ඒ ජරා මරණ වාරය පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. ඔබ ශ්‍රවණය කරගන්නට මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සරියුත් තෙරුන් වහන්සේ පැහැදිලි කර දැක්වාට පස්සේ භික්ෂුන් වහන්සේලා නැවත විමසුවා තවත් පර්යායක් තියනවා දැවත්නි මේ සම්මා දිට්ඨිය පිළිබඳව තේරුම් ගන්නට යත ආර්ය ශාවකෝ සම්මා දිට්ඨි හෝති යම්සේ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියටපත් වෙනවා නම් ඔහුගේ දෘෂ්ටිය දැකීම ඍජු භාවයට පත් කර ගන්නවා නම් එබඳු තවත් දහම් පර්යායක් ඇත්ද කියලා සරියුත් තෙරුන් වහන්සේගෙන් අනිත් භික්ෂුන් වහන්සේලා විමසා සිටිනවා. අන්න ඒ විමසපු අවස්ථාවේදී සරියුත් තෙරුන් වහන්සේ විසින් සිය ආවසෝ එවත්නි තියනවා. එබඳු තවත් පර්යායක් තියෙනවා සම්මා දිට්ඨිය පිළිබඳව අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙන. යතෝකෝ ආවසෝ ආර්ය ශාවකෝ ජරා මරණම් පජානාති. එවත්නි යම් විදිහකින් මේ ආර්ය ශ්‍රාවකයා ජරා මරණය පිළිබඳව දන්නවනම් ජරා මරණම් පජානාති. ජරා මරණ සමුදයංච පජානාති. ජරා මරණ සමුදය පිළිබඳව දන්නවනම් ජරා මරණ නිරෝධංච පජානාති. ජරා මරණ නිරෝධය පිළිබඳව දන්නවනම් ඒ වගේම ජරා මරණ නිරෝධගාමිනී පටිපදංච පජානාති. එතකොට මේ ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව නුවණින් දන්නවනම් එත්තාවතාපිකෝ ආවසෝ ආර්ය ශාවකෝ මෙතකින්ම ඇවැත්නි මේ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිය හොතේ සම්මා දිට්ඨියත් එක් බවට පත් වෙනවා. සම්මා දිට්ඨිකයෙක් බවට පත් වෙනවා. උජුගතාස්ස දිට්ඨි ඔහුගේ දිට්ඨිය දැකීම ඍජු භාවයට පත් වූ ලෙස සලකන්නට පුළුවන්. නැතිනම් දිට්ඨිය ඍජු බවට පත් වෙනවා. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේහි අවෙච්ඡප්පසාදේන සමන්නාගතයි. නැතිනම් ධර්මයේහි නොසෙල්වෙන සැහැවි ඇති සෙලවෙන්නේ නැති ආකාරයට පැහැදීමටපත් වූ පුද්ගලයෙක් ලෙස හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති මේ ධර්මයට ආගත පැමිණි පුද්ගලයෙක් හැටියට ඒ පුද්ගලයා ගණනය කරනවා. මෙන්න මේ විදිහට දේශනා කරලා මේ කොහොමද මේ ධර්මයන් පිළිබඳව නැතිනම් ජරා මරණ පිළිබඳව ජරා මරණ සමුදය පිළිබඳව ජරා මරණ නිරෝධය පිළිබඳව ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව කොහොමද අවබෝධ කරගන්නේ කියලා අහලා ඒක නැවත විග්‍රහ කොට දක්වනවා. දැන් මේ මෙතන ඉඳන් සරියුත් තෙරුන් වහන්සේ විසින් මේ පැහැදිලි කරන්නේ පටිච්ච සමුප්පාද ධර්ම સિદ્ધාන්තයන්. නැතිනම් පටිච්ච සමුප්පාද ධර්මයට ප්‍රවේශව තමයි සරියුත් තෙරුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ. එතකොට කතමං පනාවසෝ ජරා මරණ
ඇවැත්ති මොකද්ද මේ ජරා මරණ කියලා කියන්නේ? කතමෝ ජරා මරණ සමුදය. මොනවද මේ ජරා මරණ සමුදය? මෙන්න මේ විදිහට අහලා යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා. යම් කිසි විදිහකින් ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායෙහි ජරා ජීරණතා ජරා ජීරණ බවක් තිබෙනවා නම් ඛණ්ඩිච්ඡම් පාලිච්ඡම් වල්ලිත්තචතා ආයුහනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චතාවසෝ ජරා. මෙන්න මේකට කියනවා ජරාව කියලා. කතමංචාවසෝ මරණං. මොකද්ද මරණය කියලා කියන්නේ? යා තේසං තේසං සත්තානං තම්හා සත්තනිකායා චුති චවනතා. ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන්ගෙන් චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්දානම් භේදෝ කලේබරස්ස නික්ඛේපෝ ඉදං උච්චතාවසෝ මරණං. මෙන්න මේකට කියනවා මරණය කියලා. ඉති අයංච ජරා ඉදංච මරණං ඉදංචාවසෝ ජරා මරණං. ඒකට මේ ජරා මරණ පිළිබඳව සරියුත්තරුන් වහන්සේ පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේත් බොහෝ අවස්ථාවන්හි මේ ජරා මරණය පිළිබඳව අපිට මේ ආකාරයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. එතකොට මොකද්ද මේ ජරා මරණය කියලා කියන්නේ? මොකද්ද මේ ජරාවටපත් වෙනවා කියලා කියන්නේ? නැතිනම් මරණයටපත් වෙනවා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපිට විමසා බලනකොට සාමාන්‍යයෙන් අපි ස්වභාව වශයෙන් අපි හඳුනා ගනු ලබනවා මොකද්ද ජරාව කියන්නේ කියලා. අපි දන්නවා වයසට යන ස්වභාවය තමයි මේ ජරාව කියලා කියන්නේ. ඒ වගේම මිනිස්සු මැරෙනවා කියන එක අපි හඳුනාගෙන තියෙනවා. මේක තමයි මරණය කියලා කියන්නේ. එතකොට මේ ජරා මරණය පිළිබඳව අපි හඳුනාගෙන තිබෙනවා. ජරා මරණය පිළිබඳව හඳුනා ගන්නකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මෙන්න මේ ජරාව සහ මරණය කියන මෙන්න මේ ධර්මතා දෙක පිළිබඳව සිදු කෙරෙන මේ විග්‍රහය තුළ සමස්තයක් වූ ජරා මරණ දුක සහ ජරා මරණ ධර්මය කියන මේ දෙකේම පැනවීම තියෙනවා. ඒ කියන්නේ දැන් ජරා ධර්මයක් තියෙනවා, ජරා දුකක් තියෙනවා. මරණ ධර්මයක් තිබෙනවා, මරණ දුකක් තිබෙනවා. සමස්තයක් ලෙස අපි මේ සියල්ලම එකතු කරලා කියනවා මේක දුක කියලා. දුක පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොටත් අපි මේ පර්යායයන්ගෙන්ම විග්‍රහ කරගන්නවා. එතකොට දැන් ඒ දුක පිළිබඳව විග්‍රහ කරගන්න ආකාරයෙන්ම මෙතනත් අපිට මේ ජරා මරණ කියන දුක අපිට පැහැදිලි වෙනවා. ජරා ධර්මයක් තියෙනවා, ජරා දුකක් තියෙනවා. මරණ ධර්මයක් තිබෙනවා, මරණ දුකක් තියෙනවා. මෙන්න මේ කාරණාව අපි මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. ජරා මරණම් පජානාති කියනකොට ජරා මරණය පිළිබඳව හඳුනා ගන්නවා කියනකොට මොකද්ද මේ ජරා මරණය කියලා කියන්නේ කියන කරුණ අපිට විශේෂයෙන් පැහැදිලි කරගන්නට අවශ්‍යයි. එතකොට මෙතනදී දැන් මේ කෙරෙන පැහැදිලි කිරීම පිළිබඳව අපි යම් විමසීමකට ලක් කරමු. මොකද්ද මේ ජරාව කියලා කියන්නේ? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ යම් ඒ සත්වයින්ගේ තේසං තේසං සත්තානං. එතකොට ඒ සත්වයින්ගේ කියනකොට අදාළ සියලුම තලයන්ගේ සියලුම තැන්වල ඒ සත්වයින්ගේ ජරා ජීරණතා. ජරාව කියලා කියන්නේ ස්වභාව වශයෙන්. ඒ කියන්නේ සිදුවන දේ තමයි දිරීම කියන දේ. ජරාව කියලා කියන්නේ දිරා යන ස්වභාවය. එතකොට මේ දිරීම කියන දේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒක තමයි ජරාව කියලා කියන්නේ. ජීරණතා කියලා කියන්නේ ඒ ජරාව තුළ අපිට දකින්නට ලැබෙන ලක්ෂණ වශයෙන්. ඒ කියන්නේ ජීරණතාවයක් අපිට දකින්නට ලැබෙනවා. ජරාව කියන ස්වභාවය ඇතුලේ තමයි මේ ජීරණතා කියන මේ ස්වභාව ලක්ෂණය අපිට දකින්නට පුළුවන්කම තියෙන ජීරණතා. ජරාව තමයි දේ ස්වභාවය. ජරාවටපත් වෙන ස්වභාවය ඇතුලේ දිරීම කියන මේ ලක්ෂණය දකින්නට පුළුවන්කම තියෙනවා. ජරා ජීරණතා. ඛණ්ඩිච්ඡං. ඛණ්ඩිච්ඡං කියලා කියනවා දැන් දත් නිය ආදී දේවල් කැඩී යන ස්වභාවයෙන් යුක්තයි ඛණ්ඩිච්ඡං. ඒකට පාලිච්ඡං. පාලිච්ඡං ලොම් කෙස් ආදී දේවල් ඒ පැසෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ ඉදෙනවා කියලා කියන්නේ අපි. ඊට පස්සේ වල්ලිත්තචතා හම ආදී දේවල් ඒ රැලි වැටෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට හම රැලි වැටීමට භාජනය වෙනවා. ඒ
මස් එල්ලා වැටෙනවා. මේ ආදී ලක්ෂණයන් අපිට වයසට යනකොට දකින්නට පුළුවන්කම තිබෙනවා. ආයෝහනෝ සංහානි. එතකොට ආයුෂයාගේ යම් නැසීමක් තියෙනවා නම් අවසන් වීමක් තිබෙනවා නම් ඊට පස්සේ ඉන්ද්‍රියාණං පරිපාකෝ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පැසීමට යන බවක් ඉන්ද්‍රිය ධර්මයන්ගේ අවසානයක් මේ වයසට යන නැතිනම් ඉන්ද්‍රියන්ගේ පරණවන ස්වභාවයක් තිබෙනවා නම් අයං උච්චතාවසෝ ජරා මෙන්න මේක තමයි ජරාව කියලා කියන්නේ. එතකොට ජරාව පිළිබඳව අපි හඳුනා ගන්නවා කොහොමද? ඒ සත්වයින්ගේ ඒ සත්වනිකායන් තුළ विद्यमान වන ඒ ලක්ෂණයන්ගෙන් ජරා ජීර්ණතා ආදී පෙන්වපු ඒ ලක්ෂණයන්ගෙන් අපි හඳුනා ගනු ලබනවා ඒ ස්වභාවය. එතකොට මෙන්න මේ ජරාව කියන ලක්ෂණය අපි හඳුනා ගන්නකොට අපිට බොහොම තේරුම් ගන්නට පහසුයි දැකීම් විදිහට ස්වභාවයක් විදිහට අපිට පේනකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ජරාව කියන දේ ඇස් දෙකෙන් දකිනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපි ජරාව කියන දේ මේ පේනකොට තේරුම් ගන්නට පුළුවන් කියලා කිව්වට අපිට කොයි වෙලාවකවත් ජරාව කියන දේ අපිට දැකීම් මාත්‍රයකින් තේරුම් ගන්නට පුළුවන් දෙයක් නැතිනම් දකිනවා කියන තැනදී තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ජරාව කියන ලක්ෂණය අපිට ඇහෙන් දැකලා දැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇහෙන් දැකපු අරමුණ පිළිබඳව මනෝවිඤ්ඤාණයෙන් කල්පනා කරලා අපි ජරාව කියන දේ පිළිබඳව අපි උපදව ගන්නවා. ඇහෙන් දැකපු දේ අපි මනසින් කල්පනා කරලා විතර්කණය කරලා අපි ජරාවටපත් වුණා කියන බව දැනගන්නවා. දැන් පෙනීම කියන දේ අපි ඕනෑතරම් සාකච්ඡා කරලා තියෙනවා මීට පෙරත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියලා. එතකොට චක්කු විඥාණයෙන් විඤ්ඤේය වන ඒ රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් කියලා. එතකොට ඒ බඳු වූ රූපය තුළ ඔය කියන දත් කැඩීම්, නියපොතු කැඩීම්, මේ කෙස් ලොම් ආදී පැසීම්, හැම රැලි වැටීම් ආදී දේවල් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් මේ කලින් හිටපු කෙනෙක් දැන් වයසට ගිහිල්ලා කියන බව අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? අපි මනස තුල මනෝමයෙන් ගොඩනගා ගන්නා තැනදී තමයි අපිට මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම අපිට බොහොම ප්‍රකටයි මේ රූපය තුල තිබෙන विद्यमान වන මේ දත්නිය කැඩීම් ආදී මේ කතා කරන මේ ජරාව අපිට ප්‍රකටයි. නමුත් මේ නාම ධර්මයන්ගේ සිදුවන ජරාව ක්ෂණයක් පාසා සිදුවන මේ ජරා ධර්මය කියන එක අපිට ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට මේ ජරා මරණය දැනගන්නවා කියනකොට අපි මේ සෑම ආකාරයෙන්ම ජරා මරණය දැනගන්න බව අපිට ඇති වෙන්නට ඕනේ. දැන් ජරා මරණම් පජානාති කියනකොට මේ ජරා මරණය පිළිබඳව අපි දැනගන්නවා. එතකොට ජරා මරණය පිළිබඳව දැනගන්නවා කියන තැන ඒකේ සම්පූර්ණ වෙන්නේ ඒකේ අභ්‍යන්තරයේහි තිබෙන ඒ සියලු ලක්ෂණාදී දේවල් පිළිබඳව තේරුම් ගැනීමත් එක්ක. එතකොට රූපය තුළ विद्यमान වන, ඒ කියන්නේ ඔය කාලාන්තරිකව අපිට පෙනෙන වයසට යෑම කියන කාරණාව වගේම අපි නාම ධර්මතාවයන් තුළ සිදුවන ඒ ජරාව කියන ලක්ෂණය පිළිබඳවත් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට ඒක ලේසියෙන් සුවිඤ්ඤය නැහැ. ඒක බොහොම දැනගන්නට බොහොම අමාරුයි. ඒක නුවණින් සම්මර්ෂණය කරලා නුවණින්ම තේරුම් ගත්තොත් මිසක එහෙම නැතුව අපිට තේරුම් ගන්නවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නාම ධර්මයන්ගේ සිදුවන ඒ ජරාව කියන දේ. එතකොට මොහොතක් පාසා මේක ජරාව කියන ධර්මයටපත් වෙනවා. හැබැයි ඒ ජරාව කියන දේ අපිට ප්‍රකට වෙන්නේ නැහැ. අපිට ප්‍රකට වෙන්නේ හැම වෙලාවකදීම අර මනෝවිඤ්ඤාණය තුලින් නැතිනම් අපි මනස තුලින් සකස් කරගන්න ක්‍රියාවලියක් තුලින් තමයි අපිට මේ ජරාව කියන ධර්මය ජරා දුකක් විදිහට විඳින්න පුළුවන් විදිහට අපිට ලැබිලා තියෙන්නේ. දුකක් නූපදවා ගත්තත් කෙනෙකුගේ ජරාවක් විදිහට අපිට පෙනෙන්නේ, කෙනෙකුගේ වයසට යෑමක් කියලා අපිට පෙනෙන්නේ කවදාවත් රූපය පැත්තෙන් නෙමෙයි. අපිට ඒක ගෙනවිත් දෙන්නේ අර මනෝවිඤ්ඤාණයේ පැත්තෙන් අපි දැනගන්න ස්වභාවයේ විදිහට තමයි ඒක ගෙනල්ලා දෙන්නේ. එනිසා මේ ජරා ධර්මය නැතිනම් ජරාව කියන ස්වභාවය චක්කු විඥාණයෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. චක්කු විඥාණයෙන් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ ජරාව කියන දේ. අපි ජරාව කියන දේ හැම වෙලාවකදීම විඳින්නේ අපි මනෝවිඤ්ඤාණ මට්ටමින් නැතිනම් අපි සිතෙන් තමයි ඒක
උත්පාදනය කරලා ඒකේ විදිහට අරගෙන අපි ඒ ජරාව කියන ධර්මයේ පිළිබඳව විඳින්නේ. එතකොට අපි මරණය පිළිබඳව හඳුනා ගන්නවා. යා තේසං සත්තානං තම්හා සත්තනිකාය. ඒ සත්වයින්ගේ ඒ සත්වනිකායෙන් චුතවන බවක් තිබෙනවා නම් ඒ චුතිය. එතකොට චවනතා කියලා කියනවා ඒ චුති නැමැති ස්වභාවයේ තියෙන චවනතාවය. මෙතනින් තව තැනකට අපි කියනවා මැරිලා තව තැනකට උත්පත්ති ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලා. එතකොට අන්නේ චවනතාවය මෙතනින් ඉවත්ව යෑම කියන දේ. එතකොට භේදෝ යම් බිඳීමක් තිබෙනවා නම් ඒ බිඳීම අන්තරධානං නොපෙනීමක් තියනවා නම් ඒ නොපෙනීම ස්කන්ධාදී ධර්මයන්ගේ නොපෙනීමක් තියනවා නම් ඒ නොපෙනීම මච්චු මරණං මෘත්‍ය සංඛ්‍යාතම යම් මරණයක් තියනවා නම් කාල කිරියා කියලා කියනවා. ඒ අපි කලුරිය කිරීම කියලා සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. එතකොට කාල කියලා කියන්නේ මෙතනදී කාල කියන මේ වචනයට ලබා දෙන අර්ථකථනය තමයි කාල කියන්නේ අන්තකෝ නැතිනම් කාල කියලා කියන්නේ මාරයට. එතකොට කාල කිරියා කියලා කියන්නේ ඔහුගේ ක්‍රියාව කාල ක්‍රියාව හැටියට නමුත් සම්මුතිය තුළ මේ මරණය හැඳින්වීම සඳහා පාවිච්චි වන වචනයක් කාල කිරියා. කන්දානම් භේදෝ ස්කන්ධයන්ගේ යම් බිඳීමක් තියෙනවා නම් ස්කන්ධයන්ගේ බිඳීමක්. එතකොට ඒ ස්කන්ධයන්ගේ බිඳී යන ස්වභාවයක්. මොකද හැම තැනකටම මේක මරණය කියන දේ ප්‍රකට වෙන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි කන්දානම් භේදෝ ස්කන්ධයන්ගේ බිඳීමක් වෙනවා නම්. කලේබරස්ස නික්කේපෝ කලේබර කියලා කියනවා මේ ශරීරයට මේ කයට මේ කය පැත්තකට දමන බවක් තියෙනවා නම් නික්ෂේපයක් අතහරින බවක් තිබෙනවා නම් ඉදං උච්චතාවසෝ මරණං මෙන්න මේකට තමයි මරණය කියලා කියන්නේ. එතකොට ඒ ස්කන්ධයන්ගේ බෙහෙදය හැටියට අපි දකිනකොට ඒකවෝකාර විදිහට තමයි කලේබරස්ස නික්කේපෝ කියලා කියන්නේ. ඒ කියන්නේ රූපය පමණක් අතහැරලා දැමීම. ඊට පස්සේ කන්දානං බෙහෙදෝ ස්කන්ධයන්ගේ බිඳීමක් කියන තැනදී අනිකුත් ස්කන්ධ ධර්මතාවයන්ගේ ක්ෂය වී යන ස්වභාවය පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේකට කියනවා මරණ ධර්මය කියලා. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ බිඳීමක් තියෙනවා නම් මේ ස්කන්ධයන්ගේ බිඳීම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ කියන්නේ මරණය නැමැති මරණ ධර්මය. එතකොට මේ මරණ ධර්මය යම් තැනක තිබෙනවා නම් ඒ මරණ ධර්මයේ තිබෙන තැනක අපි මනෝමයෙන් උපදව ගන්න දෙයක් තමයි මරණ දුක කියලා කියන්නේ. කොයි වෙලාවකවත් අපිට මරණය කියන දේ චක්කු විඥාණයෙන් දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ මරණය කියන දේ අපිට චක්කු විඥාණයෙන් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි ඒක චක්කු විඥාණයට ගැටුණු රූපාරම්මණය පිළිබඳව කල්පනා කරනකොට අපි සිතින් උපදෝගෙන විඳින දෙයක් තමයි මරණය කියලා කියන්නේ. ඒතකොට දැන් ජරා මරණය මේ විදිහට හඳුනා ගන්නකොට මේ තුල තියෙනවා විශාල ඒ කියන්නේ ඥාන විශ්ේ කරුණු රාශියක් නුවණට විශ්ේ වෙන කරුණු රාශියක් අපිට තේරුම් ගන්න තියෙනවා. මොකද දැන් ජරා මරණය කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න කෙනෙකු වයසට යනවා කියන තැනකින් ඔබට ගිහිල්ලා අපිට මේක පිළිබඳව දකිනවා කියනකොට අපිට පේනවා මේ කියන්නේ මේ රූපය කියන දේ වෙනස් වීම කියන ස්වභාවය. එතකොට ඒ ස්කන්ධයන්ගේ ඒ මොහොතේ තියෙන වැය වෙන ලක්ෂණය ඒ වගේම ඒ ස්කන්ධයන්ගේ තියෙන භේදය සහ මේ ඒ සත්වයින්ගේ ඒ සත්වනිකාය තුළ සිදුවන මරණය. එතකොට මෙන්න මේ මරණ ධර්මය මරණ දුක ජාති ධර්මය මේ ජරා ධර්මය සහ ජරා දුක කියන මේ ආදී සියලු කාරණාවන් අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ධර්මයන් ලෙස කතා කරනකොට නිස්සත්ත්ව නිජ්ජීව ශුන්‍ය. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භාව වශයෙන් ශුන්‍ය වූ ධර්මතාවයන්ගේ දිරීමක් සහ ධර්මතාවයන්ගේ නැතුව යන බව තමයි ජරා ධර්මයක් සහ මරණ ධර්මයක් කියලා කියන්නේ. ඒක මේ කායික දුක මානසික දුක ගැන විද්දන දෙයක් නෙමෙයි. ඒ ජරා දුක සහ මරණ දුක මේ මානසිකව අපිව දුකටපත් කරන දෙයක් නෙමෙයි. ඒක හරියට මේ කැලේක තියෙන ගහකට ලෙඩ හැදිලා ඒක මැරෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ රූපයත්. එතකොට ඒකේ වෙනස්කමක් ඇත්තේ නැහැ. ඒක තමයි ධර්මතාවයක් විදිහට विद्यमान වන දේ.
හැබැයි ඒක දුකක් බවට පත් වෙන්නේ කොතනින්ද? ඒක දුකක් ලෙස අපි විඳින්නේ සත්පුද්ගල සංයුත්තයක් ආරෝපණය කිරීම තුළින්. නැතිනම් ඒ මතට සත්පුද්ගල බව ගොඩනගලා ඒ පැත්තෙන් දකිනකොට අපිට ඔන්න ඒ සත්වයින්ගේ දිරීමක් විදිහට ඒක දකින්න පුළුවන්කම තිබෙනවා. ඒකට දැන් මෙන්න මේ කාරණාව ඊටාම වැදගත් අපිට ජරා මරණය පිළිබඳව දැනගන්නකොට යා ජරා මරණය දුරු කරන්න පුළුවන් එහෙනම් කියන එකක් දැනගන්නවා. එයි ජරා මරණය කියලා කියන්නේ ජරා මරණ දුක කියලා කියන්නේ අපිට කොහොමත් ඉපදුනා නම් විඳින්නම වෙන ඒකාන්ත ධර්මයක් නෙමෙයි. ජරා මරණ ධර්ම කියලා කියන්නේ ඒ ජරා මරණ දුක කියලා කියන්නේ ඒකාන්ත ලෙස අපි ඉපදුනා නම් අනිවාර්යයෙන්ම විඳ යුතු දෙයක් නෙමෙයි. ජරා මරණ දුක කියලා කියන්නේ අපි විහිං උපදව ගන්න දෙයක්. අපි මනෝවිඤ්ඤාණය තුල උපදව ගන්න දෙයක්. එහෙනම් යම්කිසි ප්‍රතිපදාවක් වැඩිම තුල අපිට පුළුවන්කම තියෙනවා. ඒ ජරා මරණ දුක නොහට ගන්න බවට පත් කරන්න. ඒකයි ජරා මරණය පෙන්නලා ජරා මරණය ඇතිවෙන හේතුවත් පෙන්නලා ජරා මරණ නිරෝධයත් පෙන්නනවා අපිට නිරෝධගාමිනී ප්‍රතිපදාවක් පෙන්නනවා. එතකොට එහෙනම් ජරා මරණය නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ජරා මරණය නිරුද්ධ කරන්න පුළුවන්කම තිබෙන ඒ ක්‍රමය තමයි අපි විමසා බලන්නට ඕනේ. ඒ විමසා බලනකොට පළවෙනියටම හම්බෙන්නේ ජරා මරණයේ තේරුම් ගත යුතුයි කියන එක. එතකොට අපිට පේනවා සාමාන්‍යයෙන් ලෝකේ ඉන්න කෙනෙක් මිත්‍යා දෘෂ්ටික කෙනෙකු වුණත් දකින ජරා මරණයට වඩා වෙනස්ව ගියපු මේ ශාසනය තුල කතා කරන විශේෂ වූ දැක්මක් තමයි මේ ජරා මරණංච පජානාති කියලා කියන්නේ. ජරා මරණය දැනගන්නවා කියලා කියන්නේ. ඒ ජරා මරණය දැනගැනීම කියලා කියන්නේ අපි ලෝකේ මිනිස්සෙක් වයසට ගිහිල්ලා ඒ මිනිස්සයා මැරෙනවා කියන තැනකට දාලා එපමණකින් සෑහීමකටපත් වීමකට නොයා අපි දැනගන්නවා ජරා මරණය කියලා කියන්නේ මෙන්න මෙබඳු වූ ආකාරයක ධර්මයක්. මේ ධර්මයේ ඇති තැනක තමයි ජරා මරණ දුක උපදෝගන්නේ. මෙන්න මේ ජරා මරණංච පජානාති කියන කාරණාව ඇතුලේ මෙන්න මේ කරුණු ටික ඔක්කොම ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේ කාරණාව තවදුරටත් අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ජරා මරණ සමුදය පිළිබඳව අපි තේරුම් ගැනීමෙන්. ඒ කියන්නේ ජරා මරණම් පජානාති ජරා මරණ සමුදයංච පජානාති කියලානේ කිව්වේ. එතකොට කොහොමද මේ ජරා මරණ සමුදය කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් මොකක් හේතු කරගෙනද මේ ජරා මරණ දුක උපදින්නේ? අන්න ඒ උපදින හේතුව පිළිබඳව අපි විමසා බැලීමෙන් අපිට දැනගන්නට පුළුවන්කම තිබෙනවා කොහොමද මේක ඉපදුනේ කියලා. මොකක් නිසාද? ජාති සමුදය ජරා මරණ සමුදය. ජරා මරණය හටගත්තේ කුමක් නිසාද? ජාති සමුදය. ජාතිය සමුදය වීමෙන් තමයි ජරා මරණ දුක හටගත්තේ. යම් තැනක ජරා මරණ දුක තිබෙනවා නම් ඒ ජරා මරණ දුක පණවන්නේ කුමක් නිසාද? ජාති දුක නිසා. ජාතිය හට ගැනීම නිසා. ජාතිය නැත්තම් ජරා මරණේ පැනවීමක් නැහැ. ජාතිය තිබුණොත් පමණයි ජරා මරණය පිළිබඳව අපිට පණවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ජාතිය නැමැති දේ ප්‍රත්‍ය කරගෙන ජාතිය හේතුවක් කරගෙන තමයි ජරා මරණ දුකේ පැවතීම පෙනෙන්නේ. එතකොට මේ ජාති නිරෝධයෙන් තමයි ජරා මරණ දුක එහෙනම් නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ජරා මරණය ඇති වුණේ ජාතිය නිසා නම් ජාතිය නැති කිරීමෙන් තමයි ජරා මරණ දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට ඔන්න අපිට හඳුනා ගන්නට වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කිරීම තුළින් ජාතිය දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ජාතිය දුරු කිරීම තුළින් ජරා මරණ දුක නැති කරන්න පුළුවන්කම තියෙනවා. අජරාමර සංඛ්‍යාත නිර්වාණය අද අපිට ලබා ගන්නට පුළුවන් නම් මේක ditta ධම්ම වේදනීයවම අපිට සම්දිට්ඨිකව ලබන්නට පුළුවන් නම් අද අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ ජාති දුක නූපදවා ඉන්නට. නැතිනම් ජාතිය නැමැති මේ හේතුව නැති කරලා දාන්න. ඒ ඔස්සේ තමයි ජරා මරණ දුක අපිට නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. යම්කිසි විදිහකින් ජාතිය දුරු කරේ නැත්තම් ජරා මරණ දුකේ නැති කිරීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් ජාතිය නිරුද්ධ කිරීම කියන එක අපි දකිනවා නම් මරණින් මත්තේහි අපිට දකින්නට ලැබෙන දෙයක්. මරණින් මත්තේ
අපිට උපදින්නේ නැහැ කියන එක තමයි ජාතිය නැති වුණා කියලා කියන්නේ. කියන තැනින් අපි දකිනවා නම් පින්තුනේ එතකොට ගැටලුවක් තියෙනවා. එහෙනම් ජරා මරණ නිරුද්ධ වීමත් මරණින් මත්තේ සිද්ධ වෙන දෙයක්. හැබැයි අද අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ජරා මරණ දුක නැති කරන්න. එහෙනම් අද ජාතිය නැති කරන්න ඕනේ. එතකොට එහෙනම් මේ ජාතිය පිළිබඳව අපි කතා කරන එක අපිට ටිකක් දීර්ඝ ලෙස කතා කරන්නට වෙනවා. එතකොට දැන් අද අපි කතා කරන්නේ මේ විදිහට මේ ජරා මරණය පිළිබඳව අපිට ජාතිය පිළිබඳව ඊළඟ දේශනාව තුළ අපිට ලොකු විග්‍රහයක් කරගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් අපි මෙතනදී මේ ජරා මරණය පිළිබඳව කතා කරනකොට යම් පමණකට ජාතිය පිළිබඳව අපි පැහැදිලි කිරීමක් සිදු කරගත යුතුයි. ඒ නිසා මෙතනදිත් අපි ජාතිය පිළිබඳව යම් පමණකට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැති වුණොත් අපිට පුළුවන් කමක් නැහැ මේ කරුණ පිළිබඳව වැඩිදුර පැහැදිලි කර ගැනීමකට යන්න. ඒ නිසා මෙතනදී මූලාශ්‍ර ලෙස භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා මහා නිදාන සූත්‍රය. මොකද සරියුත්තරුන් වහන්සේ මේ තුල ආරම්භ කරන්නේ පටිච්චසමුප්පාද කතාව නැතිනම් පටිච්චසමුප්පාද දේශනාවක්. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේදී අපිට දේශනා කරලා තියෙනවා මේ ජාතිය පිළිබඳව නැතිනම් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව එහි විග්‍රහ වන කරුණු දෙකක් පිළිබඳව අපි අවධානය යොමු කිරීම ඊටාම වැදගත් වෙනවා. ඒ තමයි මේ ජරා මරණ කියන ධර්මයේ පිළිබඳව කතා කරනකොට මේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක හට ගන්නවා කියන තැනත් ඒ වගේම ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා කියන තැනත් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා කියන තැනත් ඒ වගේම ජාතිය නිසා ජරා මරණය හට ගන්නවා කියන තැනත්. එතකොට මේ ජාතිය නිසා ජරා මරණය හට ගන්නවා කියන තැනදී අපිට බොහොම වටිනා විග්‍රහයක් දකින්නට පුළුවන්කම තියෙනවා. මොකද්ද මේ ජාතිය නිසා ජරා මරණය උපදිනවා කියන තැනදී දකින්නට ලැබෙන මේ විග්‍රහය? මේ ජාතිය නැත්තම් මේ ජරා මරණයේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ ජාතිය පිළිබඳව විවරණය කරනකොට සයත් හිදන් යම්සේ දේවානං වා දේවත්තාය දෙවියන්ගේ දෙවි බව පිණිස දෙවියන්ගේ දෙවි බව පිණිස ඊට පස්සේ ගන්ධබ්බානං ගන්ධබ්බත්තාය එතකොට ඒ ගාන්ධර්වයන්ගේ ගාන්ධර්ව බව පිණිස යක්ඛානං වා යක්ඛත්තාය යක්ෂයින්ගේ යක්ෂ බව පිණිස භූතානං වා භූතත්තාය භූතයින්ගේ භූත බව පිණිස ඒ වගේම මනුස්සානං වා මනුස්සත්තාය මිනිසුන්ගේ මිනිසත් බව පිණිස චතුප්පදානං වා චතුප්පදත්තාය චතුෂ්පාදී සත්වයින්ගේ සිව්පා සතුන්ගේ සිව්පා බව පිණිස ඒ වගේම පක්ඛීනං වා පක්ඛිත්තාය පක්ෂීන්ගේ පක්ෂී බව පිණිස සිරින්සපානං සරීසපානං සරීසපත්තාය ඒ වගේම මේ තේසං ඒ සිරින්සපාදී සත්වයින්ගේ පත්තය ගෞනුසාදී බහුපා ඇති ඒ සත්වයින්ගේ එසේ වීම පිණිස ඒ වගේම තේසං සත්තානං තතත්තාය කියලාත් විග්‍රහ වෙනවා. එතකොට මේ තදත්තාය නැතිනම් තත්හත්තාය කියලා කියනකොට ඒ සත්වයින්ගේ එසේ වීම පිණිස. එතකොට දැන් මේ ජාතිය පිළිබඳව අපිට හොඳ අදහසක් ගන්නට පුළුවන්කම තියෙන දෙයක් ඒ සත්වයින්ගේ යම්කිසි විදිහකින් එසේ වීමක් තියෙනවනම් මිනිසුන්ගේ යම් මිනිසත් බවක් තියෙනවනම් කාගේද මිනිසුන්ගේ මිනිසත් බවක් දෙවියන්ගේ දෙව් බවක් තියෙනවනම් යක්ෂයින්ගේ යක්ෂ බවක් තියෙනවනම් තේසංගත සතුන්ගේ තිරසංගත බවක් තියෙනවනම් එතකොට මෙන්න මේ ඒ ස්වභාවයක් නැතිනම් ඒ අයගේ ඒ මට්ටම් වල ස්වභාවයක් තියෙනවා නම් තමයි ඒක ජාතිය බවට පත් වෙන්නේ. එතකොට තේසංචහි ආනන්ද සත්තානං තදත්තාය එසේ වීම පිණිස ජාති නාභවිස්ස ජාතිය නොඋනේ නම් එතකොට ඒ බව विद्यमान වෙන්නේ මොකක් නිසාද? මිනිසුන්ගේ මිනිසත් බවක් කියන එක තියෙන්නේ ජාතිය නිසා. දෙවියන්ගේ දෙව් බව කියන එක තියෙන්නේ ජාතිය නිසා. ඒ වගේම යක්ෂයින්ගේ යක්ෂ බව තියෙන්නේ ඒ ජාතිය නිසා. එතකොට මෙන්න මේ ජාතිය තිබුණොත් තමයි ඒ තැනක ජරා මරණය කියන මේ දුක පේන්නේ.
එතකොට ජාතිය තියෙනවා නම් ජරා මරණ දුක කියන දේ දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ ජරා මරණ දුක මෙතන පනවන්නේ ඒ සත්වයින්ගේ ඒ සත්ව නිකායන්ගේ හට ගැනීම කියන තැනින්. ඔබට මතක ඇති අපි සාකච්ඡා කළේ ඊට කලින් අපි කතා කළේ මොකද්ද? තේසං සත්තානං තම්හි සත්ත නිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වල්ලිච්ඡතා කියලා අපි මේක පිළිබඳව කතා කළේ ඒ සත්වයින්ගේ ඒ සත්ව නිකායෙහි සිදුවන දෙයක්. ඒ සත්වයින්ගේ ඒ සත්ව නිකායෙහි තමයි මේක विद्यमान වෙන්නේ. එතකොට මරණය කියන දේ ගැන අපි කතා කරනකොට තේසං සත්තානං තම්හා සත්ත නිකායා චුති චවනතා භේදෝ අන්තරධානං කලේබරස්ස නික්ඛේපෝ මේ කන්දානම් භේදෝ කියලා අපි එතනදී කතා කළේ ඒ සත්වයින්ගේ ඒ සත්ව නිකායෙන් සිද්ධ වෙන චුති චවනතාවයන් පිළිබඳව. එතකොට අපිට ඒ සත්වයින්ගේ ඒ තැන්වල සිදුවන දේ කියනකොට ඒ සත්ව නිකාය තුල विद्यमान වන දේවල් හැටියට. එතකොට දැන් මෙතනදී අපිට වැදගත් අර්ථයක් මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සත්ව නිකායන්ගේ හට ගැනීම කියන දේ පනවන්නට බැරි නම් ඒ සත්ව නිකායන්හි පෙනෙන ජරා මරණ දුකක් අපිට ඇත්තේ නැහැ. ජරා මරණ දුක යම් තැනක පෙනෙනවා නම් ජරා මරණ දුක පෙනෙන්නේ ඒ සත්ව නිකායෙහි උත්පත්තිය ලැබපු නිසා. නැතිනම් ඒ සත්ව නිකායෙහි අපිට තියෙන ආශ්‍රව නැතිනම් කෙලෙස් මට්ටම් ටික නිසා ඒ පුද්ගලයෙක් අපි දකින්නකම මිනිසුන් අතර තමාද මිනිස්සෙක් කොට දකින්නකොට තමයි ඔබට මේ ස්කන්ධ ටික පිළිබඳව ජරා දුක මරණ දුක උපද්ද ගන්න පුළුවන්කම තියෙන්නේ. දෙවියන්ට නම් දෙවියන් අතර තමා දෙවියෙක් කොට දකින්න බව නිසා සතුන් අතර ඔහුට සතෙක් කොට තමාව දකින්න පුළුවන්කම ලැබෙන නිසා ඒ පුද්ගල භාවයේ නිසා තමයි ඔවුන් කරා මේ ජරා මරණ දුක පැමිණෙන්නේ. ජරා මරණ දුක පැමිණෙන්නේ ඒ හේතුව නිසා. අර දැන් අපි පටිච්චසමුප්පාදයේ පිළිබඳව කතා කරනකොට අපි කතා කරනවා මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මෞකුසකට බැස ගන්නවා කියලා. එතකොට දැන් ඒක අපි ගන්නවා ජාතිය නැතිනම් ඉපදීම කියන දේ. එතකොට ඒ ඉපදීම කියන දේ අපි එතනදී අර්ථකථනය කරගන්නවා වගේම අපි ඒ ඉපදුණු කෙනා ඒ මුළු සමස්ත ජීවිතේ පුරාවටම එයා ජරා මරණ දුක විඳිනවා. ජරා මරණ දුක විඳින්නේ ඇයි? ඒ තන ඔහුට පුද්ගල බව උපදින නිසා, පුද්ගල බව ඇසුරු කරන නිසා, පුද්ගල භවෙන් යැපෙනකම නිසා තමයි ඒ තන ඒ කෙනාට ජරා මරණ දුක උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක කාටත් සාධාරණ කාටත් පොදු දෙයක්. ජරාව මරණය කියන එක පුද්ගල බවත් එක්ක එන දෙයක් කියන එක. දැන් ජරාවටපත් වෙන්නේ තමන් කියලා හම්බෙනකොට ඒ තමන් ජරාවටපත් වීම නිසා දුක් විඳින්න පුළුවන්. ජරාවටපත් වෙන්නේ තව තමන්ගේ කෙනෙක් වෙනකොට අපිට දුක ගලාගෙන එනවා. ජරා මරණයටපත් වෙන්නේ තමන් වෙනකොට ඒ දුක විඳින්න පුළුවන්කම තියෙනවා. ජරාවටපත් වෙන්නේ තව අය වෙනකොට අපිට දුක විඳින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ලෝකේ ධර්මයේ කවදාවත් දුක වෙන්නේ නැහැ. ජරා ධර්මය, මරණ ධර්මය දුක වෙන්නේ නැහැ. ස්කන්ධ ටික මොහොතින් මොහොත හටගෙන වැය වෙලා යනවා. ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. හැබැයි මේ ස්කන්ධ භේදය, ස්කන්ධයන්ගේ සිද්ධ වෙන ජරාව කියන ලක්ෂණය අපිට දුකක් වෙන්නේ නැහැ. හැබැයි සන්තතිය තුළ මනෝවිඤ්ඤාණය තුළින් අර ඔක්කොම එකතු කරලා අපි අල්ලගන්න තැනදී මොකද වෙන්නේ? අර ඔක්කොම ටික අපි එකතු කරලා ග්‍රහණය කරගන්න තැනදී අපිට දුක කියන දේ අපේ ජීවිතයට ගලාගෙන එනවා. දැන් එතන තමයි අපි ජරා මරණ දුක විඳින තැන. ඒ ජරා මරණ දුක ඒ විදිහට අපි විඳලා තියෙන්නේ සම්පූර්ණම සත්ව පුද්ගල සංකල්පයක් නිසාමයි. සත්ව පුද්ගල සංකල්පයක් නැත්නම් ධර්මතාවයන්ගේ හට ගැනීම සහ වැයවීමක් පවතී මිසක අපිට කොයිම වෙලාවකවත් දුකක් උපදවන්නට දෙයක් හමුවන්නේ නැහැ. එනිසා ලෝකේ ස්වභාවය තමයි ජරා ධර්මයක් සහ මරණ ධර්මයක්. ඒක ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන තැනයි අපි කතා කරන්නේ. හැබැයි ඒ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම ඇති තැනක අපි මනසින් අවිද්‍යාව නිසා, නොදන්නාකම නිසා අපි ජරා මරණ දුක විඳින්න පුළුවන් විදිහට අපි උත්පාදනය කරගෙන තියෙනවා. අන්නේ නිසා තමයි අපි දකින්නේ ජාතිය තිබුණොත් ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායන්ගේ හට ගැනීම තිබුණොත්
අනිවාර්යයෙන්ම ජරා මරණ දුක එනවාමයි. ජරා මරණ දුකෙන් නිදහස් වීමක් කරන්න දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අපිට ඒ දේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ පිළිබඳව වඩාත් අපි පැහැදිලි කිරීමක් කරගන්නකොට මම කිව්වා කරුණු දෙකක් පිළිබඳව මහා නිදාන සූත්‍රයේ දැක්වෙන අනිත් කරුණ තමයි නාම රූපේ ප්‍රත්‍ය කරගෙන විඥාණය පවතිනවා, විඥාණය හට ගන්නවා කියන එක. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය හට ගන්නවා කියලා කියන්නේ මොකද්ද? විඥාණය ආනන්දමය විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබන්නේ නැත්නම් අපිනකෝ ආයතින් ජරා මරණං දුක්ඛ සමුදය සම්භවය. එතකොට ආයතින් ජරා මරණං දුක්ඛ සමුදය සම්භවෝ. නැවත අනාගතයේහි නැතිනම් නැවත ජරා මරණ දුක ඔහුට ලැබෙනවද? මේ නාම රූපය විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ නැතිනම් විඥාණය නාම රූපේහි පිහිටා සිටින්නේ නැත්තම් විඥානයේ නාම රූපේහි පිහිටා සිටින්නේ නැත්තම් ජරා මරණ දුක්ඛ සමුදය සම්භව ජරා මරණයේ මේ හුදු දුක් රැසේ පැමිණීම පේනවද කියලා අහනවා. නොහේතම් බන්තේ ස්වාමීනි නෑ. එහෙනම් ජරා මරණ දුක හටගන්නේ කුමක් නිසාද? විඥානය නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබන නිසා. ජරා මරණ දුක උපදින්නේ කුමක් නිසාද? විඥානය නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබන නිසා. දැන් අපි ජරා මරණ දුක ගැන මේ පර්යායදී අපි කතා කළේ මොකක් ඇසුරු කරමින්ද මේ සම්මාදිට්ඨි සූත්‍රය තුල අපි මේ විග්‍රහ කරගන්නේ? ජරා මරණ දුක ඇති වුනේ ජාතිය නිසා. එතකොට දැන් මෙතෙන්ට මේ දෙක සමානුපාතිකව අපි බලනකොට අපිට පේනවා එක ළඟින් තියලා අපි මේ දෙක සමාන කරමින් මේ විදිහට බැලුවොත් අපිට පේනවා විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබන නිසා මේ ජරා මරණ දුකේ පැමිණීම පේනවා. ජාතිය නිසා ජරා මරණ දුකේ පැමිණීම පේනවා. එතකොට විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබනවා කියන්නෙම ජාතියෙහි සැකස්මයි. විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබනවා කියන්නෙම ජාතියෙහි සැකස්මයි. එතකොට මේ විඥානයේ නාම රූපේහි මේ විදිහට ප්‍රතිෂ්ඨාව ලබනවා කියලා කියන්නේ මොකද්ද? නැතිනම් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා කියලා කියනකොට හැම වෙලාවකදීම විඥාණයට නාම රූප ධර්මයන්ගේ නැතිනම් මේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම හසු වෙනවා. ඒ කියන්නේ රූපය පිළිබඳව යාට ඇසුරු කරන්න නිමිති අනුනිමිති තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් පිළිබඳව නිමිති අනුනිමිති වශයෙන් හැසිරෙන්නට පුළුවන්කම තියෙනවා. මේ ජරා මරණය කියන මේ ධර්ම දුක හදාගන්න හේතු ටික තියෙනවා විඥානයේ නාම රූපය ඇසුරු කරනවා නම්. එතකොට මේ විඥානයේ නාම රූපය ප්‍රත්‍ය කරගෙන විඥානයේ නාම රූපය ඇසුරු කරගෙන තියෙනකොට ඒ සෑම වෙලාවකදීම ඔබට නිමිති අනුනිමිති ගන්න පුළුවන්කම තියෙනවා. සැප දුක් උපේක්ෂා වශයෙන් ඔබට වේදනාත්මක දේවල් හඳුනා ගැනීම විදිහට ඒ හඳුනා ගැනීම ඒ වගේම සිතීම් ඒ වගේම දැන ගැනීම කියන මේ දේවල් ඔබට ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. තව විදිහකින් කිව්වොත් විඥාණය ඇස ඇසුරු කරනවා, විඥානයේ රූපය ඇසුරු කරනවා, විඥානයේ චක්කු විඥානය ඇසුරු කරනවා. චක්කු සම්පස්සේ ඇසුරු කරනවා, චක්කු සම්පස්සේ උපන් වේදනාව, සංඥාව, චේතනාව ඇසුරු කරනවා. එතකොට මේ විදිහට විඥාණයෙන් මේ ධර්මයන් ටික ඇසුරු කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? විඥාණයෙන් ඇස රූප චක්කු විඥාන කියන මේ ධර්මය ඇසුරු කරනකොට ඔබට දැකපු රූපවල නිමිති ඉතුරු වෙනවා. ඒ නිසා තමයි ඔබට කලින් දැකපු රූපය ආපහු දකින්න පුළුවන්කම තියෙන්නේ. කලින් දැකපු රූපය ආපහු දකින්න නිසා තමයි ඔබ ජරා මරණ දුක අද විඳින්නේ. ඒ ඔබ කලින් දැකපු කෙනා දැන් වයසට යන්න පුළුවන්නේ. ඒ රූපේ වෙනස් විදිහට එනකොට ඔබ හිතනවා කලින් හිටපු කෙනා දැන් වෙනස් වෙලා ගිහිල්ලා. එතකොට දැන් අපිට ඇහැට ආපු රූපය කලින් තිබිලා වෙනස් වෙනවා කියන එකක් ගෙනාවේ නැහැ. ඒක ගෙනාවේ කොහෙන්ද? විඥාණය නාම රූපේහි පිහිටා සිටිනකොට නිමිති අනුනිමිති වශයෙන් ඉතුරු කරගත්ත කම නිසා අපිට හැම කල්ලිම දුක කියන දේ ලෝකයේ තුල උත්පාදනය කරගන්න පුළුවන්කම ලැබුණා. ජරා මරණ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ විඥාණය නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබනකම් විතරයි. විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබන්නේ නැත්නම් ඒකම තමයි ජාති නිරෝධය කියලා කියන්නේ.
ඒ තන ස්කන්ධයන්ගේ පැනවීමක් කරන්නේ නැත්නම් ඒකම තමයි ජාතියේ හිතේන නිරෝධය, ජාතියේ හිතේන ක්ෂය වීම කියන කාරණාව. එතකොට දැන් මෙන්න මෙතනදී වැදගත්ම කාරණාව තමයි ජරා මරණ දුක පෙනෙනවද කියලා අහනවා. විඥාණය නාම රූපේ අසුරු කරන්නේ නැත්තම්. නොහේතම් භන්තේ ස්වාමීනි එහෙම පේන්නේ නැහැ. තස්මා තිහානන්ද ඒසේව හේතු ඒතන් නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ විඥානස්ස යදිදන් නාම රූපං. මෙන්න මේක තමයි හේතු ආනන්ද එහෙනම් විඥානස්ස නාම රූපං. විඥාණයට ඒ නාම රූපේ ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ නැතිනම් නාම රූප පච්චා විඥානං කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා තමයි. එත්තාවතාකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා uppajjේතවා එත්තාවතා අදිවචනපතෝ. එත්තාවතා ආනන්ද මෙතකින්ම ජායේතවා උපදිනවා නම්, ජීයේතවා ඒ කියන්නේ පවතිනවා නම්, ජීවත් වෙනවා නම්, ඒ වගේම මීයේතවා මරණයටපත් වෙනවා නම්, චවේතවා චුත වෙනවා නම්, uppajjේතවා උපදිනවා නම්, එත්තාවතා අදිවචනපතෝ මෙතකින් තමයි ලෝකයේ අදිවචනපත තියෙන්නේ. එත්තාවතා නිරුක්තිපතෝ මෙතකින් තමයි ලෝකයා විසින් අදිවචනපත සහ නිරුක්තිපත කියලා කියන්නේ මේ දේවල් වලට මේ පනවා ගැනීම, අදිවචන සහ නිරුක්ති විදිහට පනවා ගැනීම තියෙනවා. ලෝකයේ තුල මේ මේසය, මේ පුටුව, මේ අම්මය, මේ තාත්තය, මේ ගස් ගල්ය, මේ ආදී ලෙස අදිවචන සහ නිරුක්තිපත අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එත්තාවතා පඤ්ඤත්තිපතෝ කියලා කියනවා. මෙන්න මේක මෙතකින් තමයි ලෝකයේ තුල පැනවීම තියෙන්නේ. කොතකින්ද? විඥාණය නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබනකොට එතකින් තමයි මේ පැනවීම තියෙන්නේ. එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වත්තන්ති. එතකොට මෙන්න මේ මෙතනදී තමයි මේ සංසාර වෘත්තය, සංසාර පැවැත්ම වට්ටං වත්තන්ති, මේ සංසාර වෘත්තය, සංසාර පැවැත්ම කියන දේ පවතින්නේ. ඒ වගේම එත්තාවතා පඤ්ඤාවචරං මෙතන තමයි ප්‍රඥාවචර තන බවට පත් වෙන්නේ. ඒ වගේම එත්තාවතා වට්ටං වත්තන්ති ඉත්තත්තම් පඤ්ඤාපනාය ඉත්තත්තම් පඤ්ඤාපනාය. මෙසේ මේ ඉත්තත්තම් මේ අත්බව මේ බව පැනවීම පිණිස හේතු වෙන්නේ ඒ දේම තමයි. මොකද්ද? මේ යදිදන් නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චය පවත්තති. මේ නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියන එක නැතිනම් නාම රූප පච්චා විඥානං කියන මෙන්න මේ කාරණාව මුල් කරගෙන. එතකොට දැන් අපිට පොදුවේ මේ පැවැත්ම කියන තැන, පැවැත්ම කියන කරුණ මෙතනදී විග්‍රහ කොට දක්වන්නේ. නාම රූපය කියන දේ අසුරු කරගෙන විඥාණය පවතිනවා නම්, විඥාණය නිසා නාම රූපේ පැනවීම පෙනෙනවා නම් කියන මෙන්න මේ කර්ම සහගත මට්ටම තමයි ජරා මරණයන්ගේ පැනවීමට හේතුව. ඉපදීම පේන්නේ මෙතන, ජීවත් වෙනවා කියලා කියන්නේ මෙතන, මැරෙනවා කියලා කියන්නේ මෙතන, චුති උත්පත්ති පනවන්නේ මෙතන. ලෝකේ අදිවචනපත නිරුක්තිපත තියෙනවා නම් අදිවචනපත නිරුක්තිපත තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ප්‍රඥප්තියින් තියෙන්නේ මේ විදිහට. ලෝකයේ තුල මේක තමයි ලෝකයේ හැසිරීම කොටින්ම කියනවනම්. ලෝකේ මේ අපි ජීවත් වෙනවා කියන තැන තමයි මෙන්න මේක. මොකද්ද? විඥානයේ නාම රූපේ ප්‍රත්‍ය කරගෙන පවතිනවා නම් ඒ විඥානයේ නාම රූපේ ප්‍රත්‍ය කරගෙන පවතින තැන. මේ තමයි ජරා මරණය පවතින තැන. එතකොට මේ ජරා මරණ දුක මේ තැන ඇසුරු කරගෙන පවතිනවා කියලා කියන්නේ පින්නතුනේ ඒක දුකට මුල, දුකට කාරණාව. එහෙනම් අපිට පේනවා ජරා මරණ සමුදය පිළිබඳව කතා කරනවා නම් ජරා මරණ සමුදය ගැන අපිට කතා කරන්නට වෙන්නේ මෙන්න මේ විදිහට මේ විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලැබීම නිසා विद्यमान වන මේ ඉත්තත්ත බව. මෙන්න මේ ආත්ම භාවය. නැතිනම් මේ පුද්ගලයාගේ හට ගැනීම. මේ සත්වයාගේ ඉපදීම. මේ සත්වයාගේ පහළවීම. තමාගේ ඉපදීම. මෙන්න මේ කාරණා තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉපදුනා නම් ඉපදුණු කෙනාට අනිවාර්යයෙන්ම ජරාව, මරණය මේ දුක උරුමයි. ඒකාන්තයෙන් ඔහුට විඳින්නට සිද්ධ වෙන දෙයක් ඒ ජරා මරණ දුක කියන එක. එතකොට මෙන්න මේ කරුණු ටික තමයි ජරා මරණය කියන දේ ලෝකේ හටගන්න හේතු වෙන්නේ. එතකොට අපිට දැන් නුවණක් එනවා ජරා මරණම් පජානාති කියනකොට ජරා මරණය දන්නවා කියනකොට අපි හඳුනාගත්තා මොකද්ද ජරා මරණය කියන්නේ? එතන ජරා ධර්මයක් තියෙනවා, ජරා
දුකක් තියෙනවා. මරණ ධර්මයක් තියෙනවා. මරණ දුකක් තියෙනවා. එතකොට ජරා ධර්මයේ ජරා මරණ ධර්මයේ ජරා දුක මරණ දුක වගේම අපි හඳුනාගත්තා මේ සියල්ලටම හේතුව තමයි ජාතිය කියලා කියන්නේ. එතකොට ජාතිය කියලා කියන්නේ අපි හඳුනාගත්තා ඒ සත්වයින්ගේ එසේ වීම කියන දේ. විඥානයේ නාම රූපයෙහි ප්‍රතිෂ්ඨාව ලබනවා කියන එක. විඥාණයට නාම රූපයේ හසු වෙනවා කියන එක. එතන තමයි ජරා මරණ දුක තියෙන්නේ. ඒක තිබ්බොත් තමයි සසරේ උපදිනවා කියලා කියන්නේ. එතකොට අපිට පේනවා අද ජරා මරණ දුක නැති කරන්න නම් අපි මොකද්ද කරන්නට ඕනේ? ජාති නිරෝධා ජරා මරණ නිරෝධා. ජාතිය නැති කිරීමෙන් විතරයි ජරා මරණ දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ජාතිය තියාගෙන ජරා මරණ දුක නැති කරනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. ජාතිය තියාගෙන ජරා මරණ දුක නැති කරනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා ජාතිය දුරු කරලා විතරයි ජරා මරණ දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ජාතිය නැති කරන්නට නම් ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අංග 8කින් යුක්ත අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවශ්‍ය වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි අපිට යෙදෙනවා සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටියට දැකීම. ඇත්ත ඇති හැටියට දැකීම ගැන කතා කළාම අපිට ආපහු කතා කරන්නට පුළුවන්කම තියෙනවා. කුමක් පිළිබඳවද අපි දකින්නේ? අපි දකින්නේ අර යම් තැනක වැරදි දැකීම තිබුණා නම් ඒ වැරදි දැකීම දුරු වෙන ආර්ය දර්ශනයක්. ඒ තමයි ජරා මරණ ධර්මය. ලෝකේ ජරා මරණ ධර්මය අපි හඳුනා ගන්නවා නම් එතනම තමයි ජරා මරණ දුකට පදනමක් නැති වෙන්නේ. ජරා මරණ ධර්මයේ දකින්න කෙනාට ජරා මරණ දුක නැහැ. ජරා මරණ ධර්මයේ නොදකින්න කෙනාට ජරා මරණ දුක පවතිනවා. ඒ නිසා ජරා මරණ ධර්මය අවබෝධ කරන්නට තියෙන දෙයක්. නුවණින් තේරුම් ගන්නට තියෙන දෙයක්. ඒ නිසා තමයි ජරා මරණංච පජානාති කියලා කිව්වේ. ජරා මරණං විජානාති කිව්වේ නැහැනේ. ජරා මරණංච පජානාති. ජරා මරණය කියන එක දැනගන්නවා. කොහොමද ඒක? නිකන් දැන ගැනීමක් නෙමෙයි. පජානාති. නුවණින් දැනගන්නවා. එතකොට එයා ජරා මරණ දුක පිළිබඳව නුවණින් තේරුම් ගන්නවා. කොහොමද නුවණින් තේරුම් ගන්නෙ? ජරා මරණයේ තියෙන ස්වභාවය තේරුම් ගන්නවා. ලෝකයට ජරා මරණ දුක පැමිණෙන හැටි යා හඳුනාගෙන තියෙනවා. කොහොමද ලෝකෙට ජරා මරණ දුක එන්නේ? අපි අර කතා කළා ඒ සත්වයින්ට ඒ සත්වනිකායන්ගේ පේන කණ්ඩිච්චම් පාලිච්චම් ඒ දත් කැඩෙන නියපොතු කැඩෙන ආදී බවවල් ඒ වගේම කෙස් ඉදෙන බවක් තියෙනවා නම් මේ ලොම් ඉදෙන බවක් තියෙනවා නම් ඒ වගේම වල්ලිච්චතා ඒ හැම රැලි වැටෙන බව ආයුහන සංහානි ආයස ගෙවෙනවා නම් ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියන්ගේ යම් පරිපාකයක් තියෙනවා නම් මෙන්න මේ ධර්මය තමයි වයසට යනවා කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ ස්වභාවය තමයි ඒ වයසට යෑම. අපි කවුරුත් ඒ ස්වභාවය උරුම කරගෙන තියෙන. කවුරුත් ඒ ස්වභාවය ඉක්මවා නැහැ. ජරා ජජ්ජරිතා හෝති හත් පාදා අනස්සවා. මේ රූපය ජරා ජජ්ජරිතයි. අත්පා අපිට අනස්සවයි. ඒක අපි වසඟෙහි පවතින්නේ නැහැ. එතකොට ඒ වසඟෙහි පවතින්නේ නැහැ කියලා කියන්නේ දැන් අපි දන්නවා වයසට යනකොට කොහොමද ස්වභාවය? අත කකුල තියෙන තැන නෙමෙයි කකුල තිය වෙන්නේ. අත තියන්න ඕන තැන නෙමෙයි අත තිය වෙන්නේ. මේ අතපය ඔසවන්න ඕන විදිහට ඒක ඔසවන්න පුළුවන් කමක් නැහැ. වේදනාව ගෙනත් දෙනවා. හත් පාදා අනස්සවා. එතකොට යස්සසා විහෙතත්තාමෝ යම් කිසි කෙනෙකුට ලෝකේ ඒක අතහැරලා දානකොට කියන්නේ තරුණ ජවය ඔහු කෙරෙන් අයින් වෙලා යනකොට කතං මේ කොහොමද මේ දුක කියන දේ කෙලවර කරන්නේ? එතකොට ඒ දුක කියන දේ එයා කොහොමද ඒ ජරාවටපත් වෙනකොට එයා අයින් කරලා දාන්නේ කියලා කල්පනා කරනවා වීරිය උත්පාදනය කර ගැනීම සඳහා. චක්කුපාල තේර ගාථාවලදී චක්කුපාල තෙරුන් වහන්සේගේ තියෙන ඒ කතා වස්තුව තුළදී මේ කරුණ බොහොම අපූර්වට විග්‍රහ කරලා දක්වනවා. චක්කූනි හායන්ති මම ආයිතානි සෝතානි හායන්ති තතේව දේහෝ සබ්බම් පිදං හායතු දේහ නිස්සිතං කිංකාරණා පාලිතත්වම් පමජ්ජසි. චක්කූනි හායන්ති මේ ඇස හායනයට ලක් කියලා යනවා, ගෙවිලා යනවා.
සෝතානි හායන්ති තතේව දේහෝ කන හායනයට ලක් වෙලා යනවා. එසේම මේ කයත් හායනයට ලක් වෙනවා. සබ්බම් පිදං හායතු දේහ නිස්සිතං. මේ දේහය ඇසුරු කරගත්ත මේ සියල්ලම මේ විදිහට ගෙවිල යනවා. කිං කාරණා පාලිත තම් පමජ්ජසි. Tamanටම අවවාද කරගන්නවා නුඹ කුමක් නිසාද තවත් ප්‍රමාද වෙන්නේ කියලා. මේ තමයි ජරාවේ ස්වභාවය. එතකොට ජරාවේ ස්වභාවය අපිට අත්පා වසඟයටපත් නොවි අපි දි รา යන ස්වභාවය තමයි ලෝකේ සාමාන්‍යයෙන් අපි ජරාව දකින විදිය. එතකොට මෙබඳු ජරාවක් උරුම කරගෙන ඉන්න කෙනෙකුට ලෝකේ උත්තර හොයන්න පටන් ගන්න උතනින්නේ. ජරා මරණය මේ විදිහට විඳින්න වෙනවා. ජරා මරණ දුක තමන් කරාත් පැමිණෙනවා. ඒක අනුන් කරාත් පැමිණෙනවා. තමන්ගේ අය මැරෙනවා. තමන්ගේ අය වයසට යනවා. මේ විදිහට ජරා මරණ දුකේ පැමිණීම පේනවා. එතකොට ලෝකේ මේ විදිහට අභිභූත වෙනකොට ජරා මරණයන්ගෙන් වශයට යනකොට ඒකේ එතකොට නුවණැත්තෙකුට හිතෙනවා මේකෙන් යම් නිදහස් වීමක් තියෙන්නට අවශ්‍යයි. එතකොට මේ නිදහස් වීම කොහොමද අපි ලබන්නේ? ඒ නිදහස් වීම අපිට ලබන්නට නම් අපිට සම්‍යක් දෘෂ්ටියක් අවශ්‍යයි. කොහොමද ජරා මරණය හටගත්තේ කියලා. එතකොට මේ ජරා මරණය පිළිබඳව දකින්න යනකොට යාට පේනවා ලෝකේ ජරා ධර්මයක් තියෙනවා, ලෝකේ මරණ ධර්මයක් තියෙනවා. ජරා මරණ කියන මේ ධර්මයන් පවතින තැනක. ඒ කියන්නේ ස්කන්ධාදී මේ ධර්මයන්ගේ ඉපැත්මක් සහ ස්කන්ධයන්ගේ බිඳී යන බවක් තියෙන තැනක තමයි මෙන්න මේ විදිහට සත්ව පුද්ගල බව අපි උපද්දගන්නේ. ආයතන වශයෙන් අපි නිමිති අනුනිමිති විදිහට මේ දේ නැවත නැවත හැසිරෙන්නේ මෙන්න මේ බඳු ලක්ෂණ ටිකක් ඇති තැනකයි. මෙන්න මේ නුවණ, මෙන්න මේ ඥාණය, මේ ප්‍රඥාව අපි නිතර භාවිත කරන්නට අවශ්‍යයි. ඒ නිසා මේකෙදි අපි යා යුතු තැන ගැන ඔබට දල අවබෝධයක් ගන්නට පුළුවන්කම තියෙනවා. ජරා මරණ නිරෝධය සඳහා. ජරා මරණ නිරෝධයට ඔබට ජාතිය නිරුද්ධ කරන්න ඕන. ජාතිය නිරුද්ධ කරන්නට නම් ඔබට ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන මේ ස්වභාවය ඒකාන්තයෙන් අවබෝධ කරගන්න ඕනේ. ජරා මරණ ධර්මය කියන එක අවබෝධ කරගන්න අවශ්‍යයි. එතකොට මොහොතින් මොහොත ස්කන්ධයන්ගේ සිද්ධ වෙන හට ගැනීම සහ වැයවීම කියන දේ දකිනවා නම් ඔබට ජීවත් වෙන මම හෝ ජීවත් වෙන තව පුද්ගලයන් හෝ පවතින තව දේවල් හම්බ වෙන්නේ නැහැ. ඇයි? අපිට ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීම පේනවා. අපි කියවනේ ඇහැට පේන රූපය නෙමෙයි ජරා දුක බවට පත් උනේ කියලා. චක්කු විඥාණයෙන් විඤ්ඤාය වෙන්නේ නැහැ ජරාව කියන එක. ඇහැට පේන රූපේ ඇතුලෙන් ජරාව කියන දේ චක්කු විඥාණයෙන් විඤ්ඤාය වෙන්නේ නැහැ. අපි මනසින් කල්පනා කරලා බලනකොට එදා දැකපු කෙනාට සාපේක්ෂව අද දකින්න කෙනත් එක්ක අපි හිතනවා ජරාවටපත් වෙනවා කියලා. මම වයසට ගිහිල්ලා කියලා අපි දකින්නේ එදා තමන්ට සාපේක්ෂව බලනකොට තමයි අපි කල්පනා කරලා බලන්නේ. ඒක සම්පූර්ණ උපදෝගෙන තියෙන මනෝවිඤ්ඤාණයේ පැත්තෙන්. එහෙනම් මනෝවිඤ්ඤාණය කියන තැන ඒක උපද්දගත්තේ අවිද්‍යාව නිස්ෘත කරගෙන නම් ඒ අවිද්‍යාව දුරු වෙන දැක්මක් දැන් අපිට පවත්වන්න පුළුවන් නම්. ඒ කියන්නේ මේ ස්කන්ධ ටික හැටියට අපිට තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒ අවබෝධය තුල පින්නතුනි මේ දුකට හේතුව දුකට පදනම සම්පූර්ණම නැති වෙලා යනවා. ඒ නිසා සම්මා දිට්ඨිය තුල ජරා මරණය නිරුද්ධ කරන්න පුළුවන්. ජරා මරණ ධර්මය නෙමෙයි ජරා මරණ දුක. ජරා මරණ ධර්මය මේ කන්ද උපදිය පවතින තාක් පවතිනවා. ජරා මරණ උපදිය කන්ද උපදිය පවතින තාක් පවතිනවා. ඇයි මේ ස්කන්ධ ටික පවතිනවා. ස්කන්ධ ටික යම් තාක් පවතිනවා නම් ඒ තාක් ජරා මරණ ධර්මයේ පවතිනවා. හැබැයි ජරා මරණ ධර්මය ජරා මරණ දුක නෙමෙයි. මම මැරෙනවා මම ලෙඩ වෙනවා කියන තැනකින් විඳින එක තමයි ජරා මරණ දුක. ඒක තමයි ලෝකෙට තියෙන ප්‍රශ්නය. අපි බය වෙන්නේ මම වයසට ගිහිල්ලා මම මරණයටපත් වෙන එකට. අපි බය වෙන්නේ නැහනේ මේ තියෙන ගස් කොළන් දිරලා යනවා කියලා. ඒ විදිහටම අපි දකින මේ රූපය කියන තැන අපිට තියෙන අනාත්ම සංකල්පනාවක් නම් අනාත්ම සංඥාවක් නම් පින්නතුනේ මේක දිරලා ගියාට මේක නැති වෙලා ගියාට අපිට දුකක් උපදින්නේ නැහැ. ඒ නිසා මම දැන් නැති වෙනවා කියලා දුක එන්නේ නැහැ. ඒ දුක නොඑන්න නම් ඔබට ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය නිවැරදිව තේරුම් ගන්නට වෙනවා. ඒකයි ඔබ නුවණින් කළ යුතු වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතින අන්න ඒ දේ සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන විදිහට ඔබේ ජීවිතය සකස් කරලා දෙන්න. එතකොට අපිට හරියටම නුවණින් ඒ පිළිබඳව සම්මර්ෂණය කරලා අපිට නුවණින් ඒ පිළිබඳව කල්පනා කරලා
අපිට දකින්න පුළුවන්කම තියෙනවා කොහොමද ජරා මරණය හටගත්තේ? මෙන්න මේ විදිහේ જાතියක් නිසයි ජරා මරණය ආවේ. අද જાතිය නැති කළොත් අද ජරා මරණ දුක නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ಜಾති අද නැති කරන්න පුළුවන්කම තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා අපි වැඩි යුතුයි. ඒ නිසා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා ඔබ කළ යුතු වෙන්නේ ඒ සීලයක හික්මෙන ගමන් ඔබේ ප්‍රඥාව දියුණු කිරීම කියන එක. ප්‍රඥාව දියුණු කළ යුත්තේ ආපහු රවුමට කැරකිලා එන්නේ ජරා මරණය දත යුතුයි කියන තැන. ජරා මරණය දත යුතුයි කියලා කියන්නේ අර සාමාන්‍ය ලෝකේ දකින්න දැක්මට ඔබෙන් ගිහිල්ලා ජරා මරණ ධර්මයක් විදිහට ස්කන්ධයන්ගේ දිරීම සහ ස්කන්ධයන්ගේ වැයවීම කියන තැන ඔබට දකින්න පුළුවන් නම් අන්න ඒකම තමයි ජරා මරණම් පජානාති කියලා කිව්වේ. එතකොට ඒකම තමයි සම්මා දිට්ඨිය උත්පාදනයේ බවට පත් වෙන්නේ. ඒකම තමයි ජාතියේ නිරෝධයේ බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට මේක කළ හැකි කළ යුතු දෙයක්. ඔබට තේරෙනවා අද දැන් කළ යුත්තේ කුමක්ද කියන එක. අද කළ යුත්තේ මේ ස්කන්ධයන්ගේ හට ගැනීමත් ස්කන්ධයන්ගේ වැයවීමත් කියන එක දකින්න එක. ඒකට ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ස්කන්ධයන්ගේ වැයවීම පිළිබඳව තේරුම් ගන්න ඔබට ලෝකයේ තුල දුක නූපදින තත්වයට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ජරා මරණ දුකෙන් මිදීම පිණිසම ඔබ වෑයම් කළ යුතුයි. ඔබ උත්සාහවත් විය යුතුයි කියලා ඔබට කාර්මිකව සිහිපත් කරනවා. හොඳයි අපි දේශනාව අවසන් කරමු. කල්පනා කරගන්න කවුරුත් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. ධර්ම සාකච්ඡා කරලා මේ ආදී ලෙස සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. ඒ වගේම මේ අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා අවශ්‍ය ඒ සියලු කටයුතු සම්පාදනය කරගත් ඒ සියලු පින්නතුන් නමිනුත් ඔබ සෑම සිල් දෙනා නමිනුත් මේ පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ පින් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් දෙන්න. අපි මේ පින් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. සියලුම ස්වාමීන් වහන්සේලාට ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව යෙහින් පූර්ණේ කරගෙන නිදුක් නිරෝගී සුවපත් බව උදා කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා කවුරුත් පින් අනුමෝදන් කරන්න. ඔබ සියලු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සම්පාදනය කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.